ආයුබෝවන් ඔබ ජාතික රූපවාහිනී ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයත් සමග මම සුනේත්‍රා කුමාරේ මම බද්‍රජිත් සෞම්‍ය ප්‍රථමයෙන් ප්‍රවෘත්ති ශීර්ෂපාඨ ශ්‍රී ලංකාව පිළිබඳ ජිනීවා මානව හිමිකම් යෝජනාවට රටවල් 25ක් එකඟ නොවේ. 47 දෙනෙක්ගෙන් 25 දෙනෙක්ගේ අනුමැතිය මේ මහා බලවත් ලෙස පෙනී සිටින ආධිපත්‍යවාදී රටවල් වලට ගන්න බැරිව ගියා. සීනි ආනයනයේදී කිසිදු වංචාවක් සිදු වී නැහැ. මුදල් රාජ්‍ය ඇමති පාර්ලිමේන්තුවේදී අවධාරණය කරයි. සිංහරාජ රක්ෂිත සීමාව ආසන්නයේ වැව් ඉදිකිරීම ව්‍යාපෘති යෝජනාවක් පමණයි. ඇමති චමල් කියයි. පුරන් කුඹුරු අක්කර ලක්ෂයක් අස්වැද්දීම ලබන 25 ඇරඹේ. කොරෝනා එන්නත 8,38,000කට. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලේ සමාජික රටවල් 47න් 25ක් ශ්‍රී ලංකාවට එරෙහිව අද ඉදිරිපත් කරන යෝජනාව අනුමත කර නැහැ. සම්පූර්ණයෙන්ම ඒ යෝජනාව අනුමත කළේ රටවල් 22ක් පමණයි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය වෙත ශ්‍රී ලංකාවට එරෙහිව 46ක යෝජනාව ඉදිරිපත් කරනු ලැබුවේ බ්‍රිතාන්‍යයේ නායකත්වයෙන් යුත් මූලික කණ්ඩායමේ රටවල් 6ක් විසින්. එහෙත් ඡන්ද විමසීමට ප්‍රථම සිදු කරුණු දැක්වීමේදී ශ්‍රී ලංකාවට විරුද්ධව අදහස් පළ කළේ බ්‍රිතාන්‍යයේ යුරෝපා සංගමය සහ බ්‍රසීලය පමණයි. මේ යෝජනාව පදනම් වී ඇත්තේ මහා කොමසාරිස්වරිය ඉදිරිපත් කළ වාර්තාව මතයි. ශ්‍රී ලංකාව ලැබූ ප්‍රගතීන් මෙන්ම මානව හිමිකම් පිරිහීමද ඊට ඇතුළත් වෙනවා. අනතුරුව ශ්‍රී ලංකා රජය ඊට ප්‍රතිචාර දැක්වුවා. මේ යෝජනාව අසාධාරණ නුවමනා මෙන්ම වළංගු භාවයෙන් තොර එකක් බවයි ශ්‍රී ලංකාවේ ස්ථාවරය. මෙමගින් එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ වගන්තීන් කිහිපයක්ම උල්ලංඝනය වනවා. ඒ තරයේ ප්‍රතික්ෂේප කරන අතර සියලු රටවල ස්වෛරී භාවයට හා ස්ථාවරත්වයට තර්ජනයක් බවද ප්‍රකාශ කරන්නට කැමතියි. චීනය, රුසියාව, පාකිස්තානය, පිලිපීනය, වෙනුසීලාව, බොලීවියාව, කියුබාව යන රටවල් යෝජනාව ප්‍රතික්ෂේප කරමින් අදහස් දැක්වුවා. යෝජනාවේ අනුග්‍රාහක රටවල් ශ්‍රී ලංකාව මානව හිමිකම් සුරැකීමට හා තහවුරු කිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ග සැලකිල්ලටගෙන නැහැ. එමෙන්ම ශ්‍රී ලංකාවේ ජනතාවගේ අභිලාෂයන්ද සැලකිල්ලටගෙන නැහැ. මානව හිමිකම් මගින් මැදිහත් වීමක් මෙහිදී සිදුවන්නේ. ඒ ශ්‍රී ලංකාවේ ස්වෛරී භාවයට හා ස්ථාවරත්වයට තර්ජනයක්. මේ යෝජනා කෙටුම්පත මධ්‍යස්ථ හෝ නිසි අරමුණු සහගත බවක් පෙන්නුම් කරන්නේ නැහැ. එබැවින් රුසියාව මේ යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරනවා. 2009 යුද්ධය අවසන් වීමෙන් පසු සාමය හා සංනිධාව මෙන්ම සංවර්ධනය සඳහා ශ්‍රී ලංකාව ගෙන ඇති ක්‍රියාමාර්ග මූලික රටවල් කණ්ඩායම විසින් අවධානයට ලක් කර නැහැ. සභාපතිතුමිනි, මේ යෝජනාවෙන් ශ්‍රී ලංකා රජය සහ ජනතාව ලෝ බිහිසුන්ම ත්‍රස්තවාදී කල්ලියවන LTT සංවිධානයට එරෙහිව ගෙන ගිය අරගලය නිසි අවධානයට ලක් කර නැහැ. මැදහත් පාර්ශවයේ සිට අදහස් දැක්වුවේ ජපානය හා ඉන්දියාව පමණයි. ඉන්දියාව ශ්‍රී ලංකාවේ සංවර්ධනය හා විශේෂයෙන්ම උතුරු නැගෙනහිර ප්‍රදේශවල උන්නති සඳහා පුළුල් මට්ටමින් ආධාර ලබා දී තිබෙනවා. ඉන්දියාව යෝජනා කරන්නේ මානව හිමිකම් තහවුරු කිරීමේ වැඩසටහන් තවදුරටත් ක්‍රියාත්මක විය යුතු බවයි. මේ අනුව 46 එක යෝජනාව ඡන්ද විමසීම සඳහා යොමු කෙරුණා. එහිදී යෝජනාවට පක්ෂව ඡන්ද 22ක් ප්‍රකාශ කෙරුණා. යෝජනාවට විරුද්ධව ඡන්දය දුන්නේ රටවල් 11ක් පමණයි. රටවල් 14ක් ඡන්දය දීමෙන් වැළකී සිටියා. යෝජනාව වැඩි ඡන්ද 11කින් සම්මුතුවද බහුතර සමාජිකයන් ඒ අනුමත නොකරන තත්ත්වයේ පසුවීම අන්තර්ජාතික අවධානයට ලක් වූ කරුණක්. මේ තත්ත්වය ශ්‍රී ලංකාව ලැබූ ජයග්‍රහණයක් ලෙස සැලකිය හැකි බවයි විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පෙන්වා දෙන්නේ. මානව කොමිසම ඇති කරපු මූලික යෝජනාවට පටහැනිව කටයුතු කරන්න බෑ. ඒ අයට ඕනකම තිබුණත් රටක් තෝරගෙන රටට විරුද්ධ යෝජනා සම්මත කරන්න එක්සත් ජාතීන්ගේ ප්‍රඥාප්තියට පටහැනිව හෝ මානව කොමිසම ඇති කරපු විශේෂයෙන් රටකට එල්ල බලා ඉදිරිපත් කරන country specific resolutions ගේන්න බෑ. ඒ මූලික සිද්ධාන්තවලට ප්‍රතික්ෂේප කරමින් බ්‍රිතාන්‍යත්, ජර්මනියත්, මලාවිය රටත් එකතු කරගෙන තව රටවල් දෙකක් මොන්ටිනීග්‍රෝ, මැසිඩෝනියා එකතු කරගෙන කමිෂන් සභා සමාජිකයන් හැටියට ගෙනාපු යෝජනාවට මානව කොමිසමේ ඡන්ද විමසීමේදී බහුතරයක් ලබා ගන්න බැරි වුණා. මෙය ශ්‍රී ලංකාවට පමණක් නොව ලෝකයේ ආර්ථික අසාධාරණයට
පත්වී තිබෙන උතුර විසින් දකුණ පාලනය කිරීමේ අසාධාරණ පිළිවෙත එසේ නැත්තං පැරණි විජිතවාදී රටවල් විසින් නිදහස් අමාරුවෙන් දිනාගත්ත රටවල් සියල්ල පාලනය කිරීමේ ලෝකයක් ගැන හිතන තත්ත්වය ප්‍රතික්ෂේප කරන රටවල් වලට අලුත් මතයක් ඇති කර තිබෙන අවස්ථාවක්. ජනාධිපතිතුමා විසින් පත් කරන ලද ජනාධිපති කොමිෂන් සභාව අපේ රටේ ඉහළම අධිකරණය වූ ශ්‍රේෂ්ඨ අධිකරණයේ විනිශ්චයකාරවරයෙක්ගෙන් ප්‍රධානත්වයෙන් පත් කර තිබෙන ඒ කොමිසමෙන් දිගටම යම් උල්ලංඝනය කිරීම තිබෙනවා නම් ඕනෑම කෙනෙක්ට එය ඉදිරිපත් කරන්න පුළුවන් කොමිසම් සභාවක් පත් කර තිබෙන කටයුත්ත දිගටම අපි කරගෙන යනවා. දෙවුන්දර තුඩුවේ සිට යාපනයේට යන්න එන්න පුළුවන්කම, ව්‍යාපාරයක් රක්ෂාවක් කරන්න පුළුවන්කම, පදිංචි වී ජීවත් වෙන්න පුළුවන් අයිතිය උදා කර තිබෙනවා. ඒ කාගේවත් භයානක LTT ත්‍රස්තවාදයේ විසින් පෙන්눔 කරන ලද භයානක ත්‍රස්තවාදයේ විසින් යටපත් කරන්න ඉඩ නොදෙන ප්‍රජාවගේ අයිතිවාසිකම් එලෙස ආරක්ෂා වෙන දේශයක් බවට පත් කළ තිබෙනවා. මේ කරුණු ප්‍රතික්ෂේප කරමින් බ්‍රිතාන්‍ය ප්‍රධාන රටවල් අපට එරේගෙන ආපු යෝජනාවට 47 දෙනෙක්ගෙන් සමන්විත මානව කොමිසමේ ඡන්ද 22යි ඒ අය විසින් ශ්‍රී ලංකාවට විරුද්ධව ගෙන ආපු යෝජනාවට ලැබුණේ. ඒ වගේම ඡන්ද 25ක් පාවිච්චි කළා ඒ අයට ලබා ගන්න බැරිව ගියා. ඒ ඡන්ද 25න් 11ක් ඡන්දේ පාවිච්චි කරා බ්‍රිතාන්‍ය ගෙන ආපු යෝජනාව ප්‍රතික්ෂේප කරමින් ඒ වගේම 14ක් බ්‍රිතාන්‍ය ගෙන ආපු යෝජනාවට පක්ෂව ඡන්දයක් නොදී වැළකී සිටින බවට තමන්ගේ ඡන්දේ ප්‍රකාශ කළා. මෙයින් කියන්නේ 47 දෙනෙක්ගෙන් 25 දෙනෙක්ගේ අනුමැතිය මේ මහා බලවත් ලෙස පෙනී සිටින ආධිපත්‍යවාදී රටවල් වලට ගන්න බැරිව ගියා. බහුතරය සිටින්නේ මේ යෝජනාවට පක්ෂ නොවී සිටිනු සංඛ්‍යා ලේඛනයක් කියලා තාම ඕනෑකමින් ප්‍රකාශ වී තිබීම තාම වැදගත්. සේනි ආනයනයේදී කිසිදු බදු වංචාවක් සිදු වී නැතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කප්රාල් මහතා අද පාර්ලිමේන්තුවේදී අවධාරණය කළා. ඔහු කියා සිටියේ දේශපාලන අරමුණු මුල් කරගනිමින් විපක්ෂය කරන චෝදනා රජය සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බවයි. 2015 සිට සීනි බද්ද තිබුණේ රුපියල් 30ක් හැටියට. ඒක 2016 දී 725ට අඩු කරනවා. 725ට අඩු කිරීමේ පළවෙනි සැරේ නෙමෙයි කරලා තියෙන්නේ. ඔබතුමාලා රජය කරලා තියෙන්නේ. අඩු කරලා එහෙම තිබුණා නම් කමක් නෑ අපේ වාගේ. මාස දෙකකට පස්සේ නැවත බද්ද රුපියල් 15 කෙරුවා. එතකොට තමයි අර මාස දෙකකට කාලයක් තිබුණා යම් කිසි කෙනෙකුට ආනයනය කරලා අඩු බද්ද ගෙවලා ඊට පස්සේ ඒ ප්‍රොෆිට් එක ගන්න. ඔන්න එතන තමයි තිබිච්ච වෙනස. ඒක තේරුණාද? නෑ. ඒක තේරෙන්නේ නැති. අපිත් එහෙම කරයි කියලා හිතන්නට ඇති. ඉතින් ඒ නිසා අපි එහෙම කරලා නැහැ. ඒ වෙලාවේදී අඩු කිරුවේ සීනි විතරක් නෙමෙයි. ලොකු ලුණු රුපියල් 50ට තිබිච්ච එක 725 කෙරුවා. පරිප්පු සඳහා රුපියල් 5 තිබිච්ච ස්පෙෂල් කමොඩිටි ලෙවි එක 725ට අඩු කෙරුවා. සීනි සඳහා ස්පෙෂල් කමොඩිටි ලෙවි එක අඩු කිරීම නිසා අපට රුපියල් බිලියන 15.9ක් අපි අය කරගෙන නැහැ. ඒක වංචාවක් නෙමෙයි. ඕනෑකමින් රජය ජනතාවට ලබා දීලා තියෙන සහනයක්. අයිතියක් නොමැති දෙයක් අපේ රජයෙන් කෙරිලා නැහැ. ගැසට් පත්‍ර ඔක්කොම හරියාකාරව නිකුත් වෙලා තියෙනවා. කිසිම වැරද්දක් එතනදී සිදු වෙලා නැති බව අපි තාමත් වගකීමෙන් කියනවා. බදු අඩු කිරීම ජනතාවට කියන්නේ. ඒක ලැබිලා නැත්තම් ඔබතුමා දැන් එන නැගිටලා යෝජනා කරන්න. දැන් යෝජනා කරන්න එන ලවතාවරක රුපියල් 50 දාන්නයි කියලා. ඔබතුමා කියන්න බලන්න. බය නැතුව කියන්න. බෑනේ ඇමතුමා. මේ තමයි තත්ත්වය. ඔබතුමාලා තේරුම් ගන්න මේක. මහා බැංකුව කියනවා 15.9 බිලියන අඩු වුණා කියලා. මමත් කිව්වා අඩු උණයි කියලා. අඩු උණයි කියලා කියන්නේ කාටද ගියේ කියන එකයි ප්‍රශ්නේ. ඒක ඔබතුමා සාක්කුවේ දාගත්තා නම් ඔන්න හොරකමක් වෙලා තියෙනවා. මේක ජනතාවට ගියේ. පසුගිය මාසෙදී කෑ ගගා හිටියේ පොල් ගැන. අද පොල් ගැන කතා කරන්නේ නැත්නම් මොකද පොල් මිල අඩු වෙලා තියෙනවා. පොල් මිල අඩු වෙලාලු. මොන බොරුවක්ද? ඒ නිසා පොල් කියලා. ඔබතුමා කඩේ යන්න කිව්වා. පොල් කියලා. මගේ කඩේ 80යි. මගේ කඩේ 80යි. තෝගේ 70යි. රත්නපුරේ 70යි. තෝගේ කඩේකට යන්නේ නැහැ. අපි තවත් බිලියන 50කට එන්නත් මේ රටට අරන් ඒකත් අපි නොමිලේ ලබා දෙනවා. ඒ නිසා ඔබතුමාලාට පෙනී යනවා ඇති. අපි මේ හැම පැත්තකින්ම ජනතාවට සහනය ලබා දෙන රජයක්. මේ රටේ ලක්ෂ 220ට අවශ්‍ය මාත්‍රා ලක්ෂ 440 ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත ගෙන එන්නට ඔබතුමන්ලා මුදල් වැය කරලා තිබෙනවද? විපක්ෂ නායකතුමා මොන්ටසෝරි වයසේ ප්‍රශ්නයක් තමයි ආන්නේ මිලියන 22කට එන්නත් කිරීමේ. ඒම තාම WHO එක කියලා නෑ. මේ රටවල් වල ඉන්න සියලු දෙනාට එන්නත් කිරීමේ කරන්න ඕනි. ඒගොල්ලෝ ගයිඩ්ලයින් එකක් දීලා තියෙනවා මේ අයට ප්‍රමුඛතාවය දෙන්න කියලා. ඒ අනුව ආණ්ඩුවක් විදියට සෞඛ්‍ය සංවිධානය කියපු ගයිඩ්ලයින් එකට වෙනත් රටවල් අභිබෝලා ලෝකයේ 9 වෙනි ස්ථානයට එන්නත් කිරීමේ කරලා තියෙනවා. ඒකම මේ
මේ ලෝකේ රටවල් 100කට අද වෙනකොට එක එන්නතක් දෙන්න බැරි වෙලා තියෙනවා. ඔබතුමා දන්නවද ඒක? ඔබතුමා කියනවා පැකනිල් ගේන්නයි කියලා. අද කියනවා තව ඇස්ට්‍රාසෙනෙකා ගේන්න කියලා. අපි අවශ්‍ය දේවල් අපි අවශ්‍ය විදිහට ගෙනල්ලා සියලුම එන්නත් ලබා දෙනවා. ඔහු කිව්වා ඒ බදු ප්‍රතිපත්තිය වගේම තමයි මූල්‍ය ප්‍රතිපත්තිය, විදේශ විනිමය ප්‍රතිපත්තිය, ආනයන අපනයන ප්‍රතිපත්තිය එක ඔක්කොම හරි. ආණ්ඩුව අහිමි කරගත්තා නම් රුපියල් 49.75ක් වංචාවක් නිසා වෙච්ච දෙයක් නෙමෙයිද? දැන් ඔබතුමා කියනවා ඔය රුපියල් 50 අඩු කිරීම තුල එතකොට ජනතාවට සහනයක් ලැබුණේ නැහැ කියලා. අපි නැවත වතාවක් ඔය රුපියල් 50 දැම්මොත් ඔබතුමා කියන්න මේ සීනි වල මිල වැඩි වෙනවද නැද්ද කියලා? වැඩි වෙනවා. ඒකේ දෙකක් නෑ. මම ඔබතුමාත් එක්ක එකඟ වෙනවා ගරු මන්ත්‍රීතුමා. විගණනයක් කරන්න කියලා විතරයි අපි කියන්නේ ගරු කතා සභාපතිතුමනි. ආණ්ඩුවේ කිසි කෙනෙක් මේ හොරකම් වලට සම්බන්ධ වෙලා නැහැ. මේක විගණනයක් කරන එකට අපිත් එකගයි විගණනයක් කරලා බලන්න ඕනේ. කාරු හරි මේක හිතාමතාම බදු අඩු කරලා යම් කිසි දෙයක් කරලා තියෙනවා නම් ඒක අවශ්‍ය කටයුතු කරන්න. මේ ආණ්ඩුව පැකිලෙන්නේ නැහැ. ඉස්සෙල්ලා කාලේ වගේ වංචා කරපු අයට උදව් කරන රජයක් නෙමෙයි එයාට දඬුවම් කරන රජයක්. සිංහරාජ රක්ෂිත සීමාව ආසන්නයේ වැව් ඉදිකිරීම ව්‍යාපෘති යෝජනාවක් පමණක් වන බව වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පවසනවා. ඔහු අවධාරණය කරන්නේ ලෝකයේ දුර්ලභ වැසි වනාන්තරයක් හා ජෛවගෝල රක්ෂිතයක් වන සිංහරාජය ආරක්ෂා කිරීම පිළිබඳව වාරිමාර්ග දෙපාර්තමේන්තුවට සහ අමාත්‍යාංශයට පැහැදිලි අවබෝධයක් පවතින බවයි. හම්බන්තොට වීරකැටිය ප්‍රදේශයේ උත්සවයක් අමතමින් පසුගියදා ගෙන් නිල්වලා යෝජනා ක්‍රමයට අදාළව තමන් කළ ප්‍රකාශය පිළිබඳව සමාජ මාධ්‍ය හා විවිධ පාර්ශවයන් නිර්මාණය කර ඇති සංවාදය පිළිබඳව කරුණු පැහැදිලි කරමින් චමල් රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කර තිබෙනවා. 1936 දී රාජ්‍ය මන්ත්‍රණ සභාවට දොස්තර එස්.ඒ. වික්‍රමසිංහ මහතා විසින් ගෙන් නිල්වලා කළු ත්‍රිත්ව ගංගාද්‍රෝණි යෝජනා ක්‍රමය ඉදිරිපත් කර තිබුණා. ඒ මාතර හම්බන්තොට හා මුන්රාගල දිස්ත්‍රික්කවල ජනතාවට පානීය හා වාරි ජලය ලබා දීමේ අරමුණින් ඒ පිළිබඳව 1968 දී ශක්්‍යතා අධ්‍යයනයක් සිදු කළ අතර එතැන් සිට 2019 දක්වා පැවති සෑම රජයක්ම එය ඉදිරියට පවත්වාගෙන ගොස් තිබූ බව රාජපක්ෂ මහතා සිහිපත් කරනවා. වසර 90කට වැඩි දීර්ඝ ඉතිහාසයක් ඇති හම්බන්තොට සහ මොන්රාගල දිස්ත්‍රික්කයේ උඩුදුවා ඇති පානීය ගෘහස්ත සහ වාරි ජල අර්බුදයෙන් පීඩා විඳින පිරිස ලක්ෂ 5කට අධිකයි. ගෙන් නිල්වලා ජල යෝජනා ක්‍රමයේ සැකසී ඇත්තේ එම ගොවි ජනතාවගේ ඉල්ලීමකට අනුවයි. ගින් නිල්වලා ජල යෝජනා ක්‍රමයේ අවසන් ශක්්‍යතා අධ්‍යයන වාර්තාව සැකසීමෙන් පසු සිංහරාජ රක්ෂිත සීමාවේ ඇති මාදුගැටේ ගම්මානය අසලින් ගලා බසින ගිංගගේ දකුණු යුර ආශ්‍රිතව මාදුගැටේ වැව ඉදිකිරීමට යෝජනා වී තිබෙනවා. නිල්වලා ගඟ ආශ්‍රිතව අම්පනාගල ගම්මානයේ ආශ්‍රිතව අම්පනාගල වැව ඉදිකළ යුතු බවටයි ව්‍යාපෘති විශේෂඥයින් යෝජනා කර තිබෙන්නේ. එම ආශ්‍රිත කලාපවල ජෛව විවිධත්වයට හා ශාක සංරක්ෂණයට ප්‍රමුඛතාව ලබා දෙමින් 2019 දී බලයට පත් වත්මන් රජයේ ව්‍යාපෘති වාර්තා අධ්‍යයනය කිරීමෙන් පසු මාදුකැටේ ගම්මානය සිංහරාජ රක්ෂිත සීමාවේ පවතින බැවින් ඒ පිළිබඳව දේශීය පරිසර ආයතන වලින් මෙන්ම එක්සත් ජාතීන්ගේ අධ්‍යාපන හා සංස්කෘතික සංවිධානයෙන් නිර්දේශ හා නියාමනයන් විමසන ලෙස අදාළ පාර්ශවයන්ට උපදෙස් ලබා දුන් බවයි චමල් රාජපක්ෂ මහතා සිය නිවේදනයෙන් පෙන්වා දෙන්නේ. ජල මූලාශ්‍ර ආශ්‍රිත වැසි වනාන්තර සුරැකීම පිළිබඳ රජය වගකීමෙන් ක්‍රියා කරනවා. තෙත්බිම් වනාන්තර පිළිබඳ එක්සත් ජාතීන්ගේ අධ්‍යාපනික හා සංස්කෘතික සංවිධානය මෙන්ම ගෝලීය පරිසර සංවිධානයන් සමග ඇති එකඟතාවන්ට ගරු කරමින් ජනතාවගේ අවශ්‍යතාවන් ඉටු කර ගැනීම සඳහා කැපවන බව චමල් රාජපක්ෂ මහතා සිය නිවේදනයෙන් කියා සිටිනවා. මේක කවදා හරි කෙරෙන්න ඕන. අවුරුදු ගානක තිස්සේ තිබිච්ච යෝජනාව. ඒ යෝජනාවල තියෙනවා ගිංගගේ 15 කොටස් පදිංචි වෙලා ඉන්න කොට්ටාශයේ ඒ පදිංචි වෙච්ච ස්ථානයේ අකර 5ක විතර සලස්මක් තියෙනවා පොඩි ජලාශය. නමුත් ඒක සලස්ම ඒක යුනෙස්කෝ එකේ අවසරයක් ඉල්ලලා යාලට අධ්‍යයනය කළා මේකෙන් විශාල හානියක් සිදු වෙනවද කියලා බලන්න කියලා තියෙනවා. එහෙම නැති වුණොත් පානීය ජලය ගම් වතුර වළක්වා ගැනීමත් අර ජල පිපාසයෙන් එන ජනතාවට ජලය ලබා දෙන්න බැරි වෙනවා. මේ හැම දෙයක් අහම බලලා තමයි ක්‍රියාත්මක කරන්නේ නිකන්. එහෙමම ක්‍රියාත්මක වෙන්නේ මේක දැන් මාධ්‍ය එහෙම ප්‍රකාශ වුණේ හරියට සිංහරාජ කැලේ මුදුනේ වැව් හදනවා කියලා. ඉතින් මේවා ගැන පොට්ටක් මාධ්‍ය වුණත් රටේ ජනතාව අවුස්සන්නේ නැතුව කිව්වේ මොකද්ද, කරන්නේ මොකද්ද කියන එක සොයන්න වෙනවා. පුරන් කුඹුරු අක්කර ලක්ෂයක් අස්වැද්දීම ලබන 25 වෙනි දින ආරම්භ කරන බව අමාත්‍ය මහින්දානන්ද අලුත්කමකේ මහතා පවසනවා. එහි ජාතික උත්සවය දොම්පේ ගොවි ජන සේවා බල ප්‍රදේශයේ පහුරු ඔයදී පැවැත්වීමට නියමිතයි.
පළමු අධීර යටතේ ගොවිජන සේවා මධ්‍යස්ථාන 320ක පුරන් කුඹුරු අක්කර 28000ක් අස්වැද්දීමට පියවරගෙන තිබෙනවා. වී මෙට්‍රික් ටොන් මිලියන 32000ක් ජාතික විනිෂ්පාදනයට අපි ලබා ගන්න බලාපොරොත්තු වෙනවා. පහුගිය කාලය පුරා කුඹුරු ගොඩ කිරීමට ගොවිජන සේවා දෙපාර්තමේන්තුව උනන්දු කරා මිසක් පුරන් කුඹුරු ඇස්වීම සඳහා උනන්දු කරේ නැහැ. මේ වෙනකොට අපි පුරන් කුඹුරු අක්කර ලක්ෂයක් හඳුනාගෙන තියෙනවා. පළවෙනි අධීර හැටියට අපි අක්කර 28000ක් ආරම්භ කරනවා. ගොවීන්ට රුපියල් 25000ක අක්කරයකට පොලි රහිත ණයක් ලබා දෙනවා. ඒ වගේම අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර සියල්ලම මේ වැඩපිළිවෙල තුල ලබා දෙනවා. අමාත්‍යවරයා වී මිලදී ගැනීම සම්බන්ධයෙන් මෙහිදී අදහස් පළ කළා. අද වන විට මිලදීගෙන ඇති වී ප්‍රමාණය මෙට්‍රික් ටොන් 32000ක්. අපි බලාපොරොත්තු වෙනවා 2021 අවුරුද්දේ වී මෙට්‍රික් ටොන් මිලියන 5ක් නිෂ්පාදනය කරන්න. ඒ කියන්නේ මේක සහල් බවට පරිවර්තනය කරාම වී මෙට්‍රික් ටොන් මිලියන 3ක් අපට හම්බ වෙනවා. ඒ නිසා හාල් රටේ හිඟයක් මවාපානවයි කියන්නේ එක්තරා මූලහිමියන් පිරිසක් විසින් සමාජ මාධ්‍ය වලට මුදල් ගෙවලා ඒ වගේම ප්‍රවෘත්ති සාකච්ඡා වලට ගොවීන් ගෙනල්ලා කියන කතාවක් අමූලික බොරුවක්. රටේ කිසිදු හාල් හිඟයක් නැහැ. අවශ්‍ය පරිදි හාල් අතිරික්තයක් මේ රටේ තියෙනවායි කියන එක කෘෂිකර්ම අමාත්‍යාංශයට අපි වගකීමකින් කියනවා. වී අලෙවි මණ්ඩලයට අපි වී මෙට්‍රික් ටොන් මිලියන 32000 අපි අරගෙන තියෙනවා. දැනට වී එමින් ඉන්නවා. පාරිභෝගික අධිකාරියේ තියෙන පනතෙන් වැඩක් නැහැ. වී වැඩි මිලට වික්කොත් දඩේ ගහන්න රුපියල් 2500යි. වී මෝලෙන්ගේ 2500යි පෙරක දොරුවගේ 2500ක් ගෙවනවා. පළවෙනියට පාරිභෝගික අධිකාරිය මම එදා කැබිනට් මණ්ඩලයේ යෝජනා කරලා පනත වෙනස් කරා. හාල් මිල වැඩිපුර වික්කොත් දවස් 14ක් බන්ධනාගාරගත කරන්න. මේ කරන්නේ වංචාවක්. මේක මේ නීතිය පනත් වෙනස් කරන්න ඕනේ. එහෙම නැත්නම් රුපියල් 50000ක ලක්ෂයක දඩයක් ගහන්න ඕනේ. පිටකොටුව එක දවසක ලක්ෂ 200ක හාල් විකුණනවා. රුපියල් 2500ක් දඩ ගහන්න. මොකද්ද? පැහැදිලිව පැනත වෙනස් කරනවා. අපි පාරිභෝගික අධිකාරියට මේ පිළිබඳව දැනුවත් කරනවා. වෙළඳපොලේ සහල් මිල කළමනාකරණයට අවශ්‍ය සීල කටයුතු මේ වන විට සිදු කරමින් සිටින බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා පවසනවා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අද පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු ඒ පිළිබඳ අදහස් පළ කළා. ඇත්තටම හාල් මිල වැඩි. ඒ වගේම අපේ පොඩි හිතයට සතුටක් තියෙනවා. මොකද ගොවියන්ට ඊවලටත් වැඩි මිලක් හම්බ වෙනවා. රජයේ අංකරපු මිලට වඩා වැඩි මිලක් හම්බ වෙනවා. ඒක නිසා මේකට එච්චර කලබල වෙන්න ඕන නෑ. අපිට හාල් මිල පල්ලෙහා දාන්න ඕන නම් හාල් ටික පිටරටින් ගේනවා. ගෙනල්ලා වෙළඳපළට දාපුවම මේ ප්‍රශ්න බේරෙනවා. නමුත් ඒක නොකර පුළුවන් තරම් මේ අපේ පොග වෙළෙන්දෝ ළඟ තියෙන හාල් ටික වෙළඳපළට දාන්න උත්සාහ කරන නිසා ඒක බොහොම පිවිතුරු අවංක උත්සාහයක්. නැත්තම් ඔය අපේ රිචාඩ් බදුතින් හාල් පිටරටින් ගෙනල්ලා ඒවා වරායේ තියලා කුණු වෙන්න ඇරලා කුණු වෙලා කියලා ඒවා කල් දෙකට තුනට වෙන්දේසි දාලා ආයෙ මොල් වලට දාලා ආයෙ පිරිසුදු කරලා ආයෙ සතුටට ගෙනාපු කාලයක් තිබ්බා. ඒ රිෂාඩ් බදුද්දීන් යුගයේ. හැබැයි අද එහෙම කරන්නේ නැහැ. සහරාන්ගේ පහර එක්ක ආපු තත්ත්වයන් වළක්වන්න පුළුවන්කම තියෙනවා විතරක් නෙමෙයි. ඒකට දඬුවම් දෙන්න අපිට පුළුවන්කම තියෙනවා. අද සජිත් ප්‍රේමදාස මහත්තයා බබා වගේ කියන්න හදනවා අපිට මේක අදාළ නැහැ. අපේ ආණ්ඩුව නෙමෙයි අපි ආපුවම එල්ලලා මරනවා කියලා. එල්ලන්න ඕනේ ඒගොල්ලෝ තමයි මුලින්ම. සජිත් ඇතුළු යහපාලනේ කණ්ඩායම මුලින්ම එල්ලන්න වෙනවා. මොකද ඒ පාස්කු කොමිසමේ පැහැදිලිව කියලා තියෙනවා මේකට ඒ ජනාධිපති අගමැති ඇතුළු ඒ රජයේ අය වගේ කියන්න ඕනේ කියලා. ඒකට සජිත් ප්‍රේමදාස මහත්තයා නියෝජ්‍ය නායකයා. එතුමාලා පක්ෂයේ ලේකම්තුමා හිටියේ පොලිසිය පාරව ඇමතිද. එතුමා දැන් ඉන්නේ ඒ නායකත්වයේ තියාගෙන එතුමාලා. ඉතින් එහෙමනම් ඒ අය තමයි මේකට වග කියන්නේ. ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ උත්තරීතර මහානායක අපවත් වී වදාළ අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස හිමියන්ගේ ආදාහන පූජෝත්සවය පූර්ණ රාජ ගෞරව සහිතව ලබන 25 වෙනිදා කොළඹ නිදහස් චතුරාශ්‍රයේදී පැවැත්වෙනවා. ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ උත්තරීතර මහානායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස නාහිමියන් ඊයේ අලුයම පවත්වුණා. උන්වහන්සේ ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ උත්තරීතර මහානායක පදවියට පත් වූයේ 2017 වසරේදී. මෙරටේ ශාසනික ප්‍රබෝධය වෙනුවෙන් ඉමහත් කාර්යභාරයක් ඉටු කළ උන්වහන්සේ දෙස් විදෙස් සම්මානයෙන්ද පිදුම් ලැබූ විශිෂ්ට යතිවරණන් වහන්සේ නමක්. අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස හිමියන්ගේ අපවත්වීම සම්බුද්ධ ශාසනයට පිරිමැසිය නොහැකි ඉමහත් වූ පාඩුවක් බව ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය කේලිය රබුක්කැල්ල මහතා ශෝක පණිවුඩයක් නිකුත් කරමින් පවසනවා. වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම බෝධිසත්ව ගුණෝපේත පරම පූජනීය මහා සංඝ පීඨූවරයන්න් වහන්සේ නමක වූ ධම්මාවාස නාහිමියන් ලක්දිරණට මෑත කාලිනව පහළ වූ උගත් වියත් ශ්‍රේෂ්ඨ පඬිරුණක් බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. ලොවටම විචිත්‍රවත් ලෙස ධර්ම දේශනා කළ උන්වහන්සේගේ සුමధుර ධර්ම දේශනා බොදු ජනයාගේ පමණක් නොව අන්‍ය ආගමිකයන්ගේද වන්දනීයත්වයට සහ ගෞරවනීයත්වයට පාත්‍ර වුණා. සුපේශල ශිෂ්‍යාකාමී මහා තෙරනමක වූ මහා නාහිමියන් වත්මන් සංඝ පරපුරට ආදර්ශවත් මහා යතිවර හිමිනමක බවද
අමාත්‍යවරයා පෙන්වා දෙනවා. කෝට්ටේ කල්යාණී ශ්‍රී සාමග්‍රී සංඝ සභාවේ මහානායක අතිපූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය සහ මැති ඇමතිවරුන් ඇතුළු විශාල පිරිසක් අදත් දේහයට අවසන් ගෞරව දැක්වීමට පැමිණ සිටියා. උන්වහන්සේ ශාසනික වශයෙන් ආගමික වශයෙන් ජාතික වශයෙන් අති උදාර සේවාවක් සිද්ධ කරපු යතීන්ද්‍රයන් වහන්සේ නමක් කියන එක මේ රටේ පුංචි දරුවෝ පවා ඉතාම හොඳින් තේරුම් අරගෙන තිබුණා. උන්වහන්සේගේ අපවත් වීම පිළිබඳව අපේ මහා නායක මාහිමියන් වහන්සේ ප්‍රධාන සානුනායක ගරුතර කාරක මහා සංඝ සභාවේ මල්වතු මහා විහාර පාර්ශවයේ ශ්‍රී ලංකාද්වීප වාසී ගරුතර මහා සංඝයා වහන්සේගේ සාතිශය සංවේගය ප්‍රකාශ කරන අතර මතු භව ගමන සැපවත් වේවා ප්‍රාර්ථනීය බෝධියකින් අමා මහ නිවන් සම්පත්තියම සාධනය කරත්වායි ප්‍රාර්ථනා කරනු කැමැත්තෙමි. උන්වහන්සේගේ සිල්වත් ගුණවත් ජීවිතය අපි හැමෝටම ශක්තියක් වුණා. අපට මඟ පෙන්වීමක් වුණා. මට ඇත්තටම වැඩුමහල් සහෝදරයෙක් පියෙක් හැටියට නිතර මට අවවාද අනුශාසනා කළා. මාත් එක්ක විවිධ සාකච්ඡා පැවැත්තුවා. ඉතින් උන්වහන්සේගෙන් මම බොහෝ දේ ඉගෙන ගත්තා. මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යතුමාට ඉතාමත් සමීපව ලෙන්ගතුව හිටපු නායක ස්වාමීන් වහන්සේ නමක්. ඒ වගේම මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට එදා ඉඳන් මන්ත්‍රීවරයා කාලේ ඉඳන් නිරන්තරයෙන් අවවාද උපදෙස් ලබා දීලා ආශිර්වාද කරපු අපේ මහානායක ස්වාමීන් වහන්සේ අද මම හිතන පාතරයෙන් වෙන් වී ගියත් උන්වහන්සේ කරපු ඒ ශාසනික සේවය සහ මේ රටට ජාතියට කරපු සේවය සදා අමතක කරන්න බෑ අපට. 25 වෙනි දින පස්වරු 1ට ධර්මපාලාරාම විහාරස්ථානයෙන් ගාලුපාර බෞද්ධාලෝක මාවත ඔස්සේ නිදහස් චතුරාස්‍ර පරිශ්‍රය වෙත ශ්‍රී දේහය රථ පෙරහැරකින් වැඩමවීමට කටයුතු සංවිධානය වෙනවා. ඉන් අනතුරුව සවස 3:30ට පමණ ආදාන පූජෝත්සව රාජ්‍ය මහෝත්සවයේහි කටයුතු ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා. COVID-19 ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ 8,38,355 දෙනෙකුට එන්නත් ලබා දී ඇති බව වසංගත රෝග විද්‍යාංශය පවසනවා. එන්නත්කරණය අද සිදු කෙරුණේ 54 වෙනි දිනටයි. එන්නත ඊයේ ලබා දුන් පිරිසට 8,490 දෙනෙකු ඇතුළත්. එන්නත්කරණ වැඩසටහනක් අද වැල්ලම්පිටිය කිත්තම්පහුව ශ්‍රී සම්බුද්ධරාජා විහාරස්ථානයේදී පැවැත්වුණා. එහිදී ප්‍රදේශයේ වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයන් සඳහා එන්නත් ලබා දීම සිදු කෙරුණා. එන්නත් කරන තවත් වැඩසටහනක් අද පැවැත්වුණේ කොම්පංජ වීදිය වැකන්ද ප්‍රදේශයේදී. සීදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාශයේ හීනටියන බටහිර සහ නැගෙනහිර යන ග්‍රාම නිලධාරී වසම්වල අවුරුදු 60ට වැඩි පිරිස් වෙතද එන්නත් ලබා දීම අද සිදු කෙරුණා. එහිදී 300 දෙනෙකුට එන්නත් ලබා දී තිබෙනවා. මිනුවන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාශයට අයත් විගොඩ මාරපොළ සහ දෙවලපොළ නැගෙනහිර යන ග්‍රාම නිලධාරී වසම්වල අවුරුදු 60ට වැඩි 1200 දෙනෙකුට පමණ එන්නත් ලබා දීමද අද සිදු කෙරුණා. COVID-19 රෝගයෙන් මෙරට පූර්ණ සුවය ලැබූ පිරිස 87306 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එම ප්‍රතිශතය 96.31ක්. තවදුරටත් ප්‍රතිකාර ලබන පිරිසට 2799 දෙනෙකු අයත්. පූර්ණ සුවය ලබා මේ මාස ආරම්භයේ සිට අද දක්වා 8060 දෙනෙකු රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා. අද පිටව ගිය පිරිසට 248 දෙනෙකු ඇතුළත්. COVID-19 රෝගයේ වැළඳුණු තවත් 142 දෙනෙකු අද හඳුනාගනු ලැබුවා. COVID-19 පුද්ගල මරණ 5ක් ඊයේ වාර්තා වුණා. ඒ වැ උඩ නුගතලාව, කඩවත, බණ්ඩාරගම සහ ගාල්ල යන ප්‍රදේශවලින්. ඉතාලිය ප්‍රංශයේ සහ සමානව ජර්මනියේද පනවා තිබූ සෞඛ්‍ය හා සංචරණ සීමා ඉදිරි සති 3ක කාලයක් සඳහා දීර්ඝ කිරීමට එරට බලධාරීන් තීරණය කර තිබෙනවා. පාස්කු උත්සව ආරම්භ වන අප්‍රේල් 1 වෙනිදා සිට 5 වෙනිදා දක්වා සංචරණ සීමා දැඩි කරන බවයි ජර්මනු චාන්සලර් ඇන්ජෙලා මර්කල් පවසන්නේ. එරටින් ඊයේ දිනේ කොරෝනා නව ආසාදිතයන් 8260 දෙනෙක් සහ මරණ 148ක් වාර්තා වී තිබෙනවා. බ්‍රසීලයේ රෝහල්වල කෘත්‍රිම ශ්වසන යන්ත්‍ර සවිකර සිටි රෝගීන් වැඩි පිරිසක් ඉනිවත් කිරීමට සිදුව ඇති බව වාර්තා වනවා. ඒ අදාළ රෝහල් රෝගීන්ගෙන් පිරී යාම සහ ප්‍රතිකාර සේවා සඳහා අවශ්‍ය සැපයුම් හිඟවීම හේතුවෙන් ඉකුත් පැය 24 තුළ ලොව වැඩිම කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව බ්‍රසීලයෙන් වාර්තා වූ අතර නව ආසාදිතයන් 53000ක් සහ මරණ 1570ක් ඊට අයත්. මේ අතර තායිවාන අගමැති සූ සෙන් චෑන් අද පළමු වරට කොරෝනා මර්ධන ඇස්ට්‍රාසෙනිකා ඉන්නත ලබාගෙන තිබෙනවා. ඉකුත් පැය 24 තුළ ලොව තෙවනුවට වැඩිම කොරෝනා ආසාදිතයන් හඳුනාගෙනුනේ ඉන්දියාවෙන්. එම සංඛ්‍යාව 40000 ඉක්මවනවා. මෙවැනි පසුබිමක් පැවතියද උතුරු දිග ඉන්දියාවේ හින්දු බැතිමතුන් නිසි සෞඛ්‍ය ක්‍රමවේදයන්ට පටහැනිව හෝලි උත්සවයේ සමරන ආකාරයයි මේ.
ඉකුත් පැය 24 තුළ එරටින් කොරෝනා මරණ 197ක් වාර්තා වී තිබෙනවා. කොළඹ ආකේඩ් පරිශ්‍රය පෞද්ගලික පොදු සහයෝගීතාවක් යටතේ සංවර්ධනය කිරීමට රජය පියවරගෙන තිබෙනවා. ආකේඩ් පරිශ්‍රය අතිසුකෝපභෝගී වෙළඳ සංකීර්ණයක් ලෙස දියුණු කිරීම තම අපේක්ෂාව බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය පවසනවා. මෙම ගොඩනැගිල්ල වසර 10ක කාලයකට යටත්ව බදු ගිවිසුමක් යටතේ සොෆ්ලොජික් ආයතනයට ලබා දීමට නියමිතයි. කළමනාකරණය නඩත්තුව මෙහෙයුම් ගොඩනැගිලි භාවිතය ඇතුළු සියලු සේවා ඊට අයත්. ව්‍යාපාර සඳහා සුදුසු වාතාවරණයක් ඇති කිරීම හා මුදල් පාලනයද ඊට ඇතුළත් වන අතර ආකේඩ් පරිශ්‍රය කඩකාමර 42කින් සමන්විතයි. එලිමහන් උත්සව, ප්‍රමිති සහගත විවාහ මංගල උත්සව, සුකෝපභෝගී හෝටල් වැනි ව්‍යාපාර රැසක් මෙහි ආරම්භ කරන බවයි එම සමාගම පවසන්නේ. තෙවසරක සැලසුම් සහගත වැඩපිළිවෙලක් යටතේ ආකේඩ් වෙළඳ සංකීර්ණය සංවර්ධනය කිරීමට නියමිතයි. මෙම වෙළඳ සංකීර්ණය පසුගිය යහපාලන ආණ්ඩු සමයේ නිසියාකාරව නඩත්තු නොකළ අතර එහි ව්‍යාපාරික හා ගුණාත්මක සේවාවද බිඳ වැටුණා. කොවිඩ් වසංගත තත්ත්වය නිසා අත්හිටුවා තිබූ ජාතික සහ ජාත්‍යන්තර මට්ටමේ තරඟාවලිය යළි ආරම්භ කිරීමට හැකියාව ලැබීම පිළිබඳව සතුටු වන බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසනවා. කතරගමදී පැවැත්වීමට නියමිත 46 වැනි ජාතික මහා ක්‍රීඩාවලියේ මැරතන්, පාපැදි සහ ඇවිදීමේ තරඟ පිළිබඳ දැනුවත් කිරීම සඳහා අමාත්‍යාංශයේ අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු ඒ පිළිබඳව අදහස් පළ කළා. අපි ක්‍රමානුකූලව සෞඛ්‍ය අමාත්‍යාංශ මාර්ග උපදේශයන් වලට යටත්ව LPL තරඟාවලියෙන් පටන් ගත්තම අද වෙනකොට අපි ජාතික සහ ජාත්‍යන්තර ක්‍රීඩා තරඟ පවත්වන රටක් බවට පත් වෙලා තියෙනවා. ඒ වගේම තමයි අපේ කලාපීය රටක් විදියට අපි ඉතාමත් සතුටු වෙනවා. අපි තමයි කලාපයේ පළවෙනි රට ජාත්‍යන්තර තරඟාවලියක් පවත්වන්න කටයුතු කරමු. ඉතින් අනුව අපි 46 වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ 2020 නැත්නම් පහුගිය වසරේ මැරතන් තරඟාවලිය සහ පාපැදි තරඟාවලිය මෙවර පවත්වන්න තීන්දුව කළා තියෙනවා කතරගමදී. ඉතින් මම හිතන්නේ මේකේ විශේෂත්වය තමයි ඉතිහාසයේ මෙතෙක් නොදකපු උනන්දුවක් ක්‍රීඩක ක්‍රීඩිකාවන් තුල තියෙනවා. තමාගේ පාලන කාලය තුළ පරිපාලකීන්ට සහ දේශපාලනඥයින්ට ක්‍රීඩාවට අතගැසීමට අවස්ථාව නොදෙන බවද අමාත්‍යවරයා කියා සිටියා. කිසිසේත් ක්‍රීඩකයාට බලපෑම් කරන්න බෑ. ක්‍රීඩකයා ඉන්නේ ක්‍රීඩා කරන්න. අපි ඉන්නේ ඒකට අවශ්‍ය පසුබිම හදන්න. ඉතින් අපි පසුබිම හදනවා. ක්‍රීඩකයා ක්‍රීඩා කරනවා. ඉතින් ඒ හින්දා තමයි මම හැමතිස්සෙම කියන්නේ අපි ක්‍රීඩකයාගේ අඩුපාඩුකමක් තියෙනවා නම් ඒ ක්‍රීඩකයාගේ පුහුණුවීම් කටයුතු වලට අපි ක්‍රීඩකයා යොමු කරනවා මිසක් එහෙම නැත්නම් ක්‍රීඩකයාගේ ෆිට්නස් නැත්නම් ඒ ක්‍රීඩකයා ෆිට්නස් හදන්න අවශ්‍ය වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනවා මිසක් ක්‍රීඩකයා පරිපාලකයාත් එක්ක තියෙන ගැටලුව අපි මම ඉල්ලීමක් කරන්නේ මේ ක්‍රීඩකයා අපිට දාන්න එපා. හැබැයි ක්‍රීඩකයාගේ performance වල අඩුවක් තියෙනවා නම් ඒ ක්‍රීඩකයාව වෙනුවට එතනට හරියන ක්‍රීඩකයා දැමීමේ වගකීම තියෙන්නේ සිලෙක්ටර්ස්ලා තියෙන. ඒ හින්දා තමයි අපි පැහැදිලිව නැෂනල් සිලෙක්ටර්ස්ලා පත් කිරීමේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන විතරක් නෙවෙයි අපි එයාගේ බෑග්ග්‍රවුන්ඩ් චෙක් එකක් කරනවා. ඒ සිලෙක්ටර්ස්ලාගේ තියෙන පසුබිම සහ ඒ අය වෙනුවෙන් යම්කිසි කම්ප්ලේන් එකක් ඇවිල්ලා තියෙනවද කියන කාරණය. ඒ මත තමයි අපි සිලෙක්ෂන් කමිටි එක දාන්නේ. හැබැයි කිසිසේත් මගේ පාලන කාලය තුල ක්‍රීඩකයාට හෝ ක්‍රීඩාවට ඇඟිලි ගහන්න යන්නෙත් නැහැ. මම ඇඟිලි ගහන්න ඉඩ තියන්නෙත් නැහැ. මොකද මමත් ක්‍රීඩකෙක් විදිහට දන්නවා පරිපාලනයකය හෝ අමාත්‍යවරයා ක්‍රීඩාවට ඇඟිලි ගැහුවොත් මොකද්ද ක්‍රීඩාවට වෙන්නේ කියලා මම පෞද්ගලික අත්දැකීම් තියෙනවා. ඒ හින්දා ඒක මගේ කාලේ වෙන්නේ නැහැ. දැන් මැතිවරණයකට අපි එනවා නම් අපේ ගමේ ජනතාව අහන්නේ අපි ගමට මොකද්ද කරන්න කියලානේ. දැන් මෙතන ප්‍රශ්නේ වෙලා තියෙන්නේ සංගමයක නිලවරණයට එනකොට ක්‍රීඩාවට මොකද්ද කරන්න කියලා කවුරුත් අහන්නේ නැහැ. ඒකට තමයි අලුත් ක්‍රීඩා පනතෙන් අපි වෙනස් කරන්න හදන්නේ. දිවයින පුරා මාර්ග කිලෝමීටර ලක්ෂයක් පිළිසකර කිරීමේ වැඩපිළිවෙල කඩිනම් කරන බව ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලි රඹුක්වැල මහතා පවසනවා. වසංගත තත්ත්වයේ හමුවේ වුවද මෙරට සංවර්ධන ක්‍රියාවලිය වේගවත් කරමින් සිළු අංශවල වර්ධනයක් රජය අපේක්ෂා කරන බවයි අමාත්‍යවරයා අවධාරණය කරන්නේ. මහනුවර වරාපිටිය මහවත්ත මාර්ගයේ කාපට් අතුරා ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. රුපියල් මිලියන 35ක් මීට වැය කෙරෙනවා. මාර්ග කිලෝමීටර් ලක්ෂයක් පිළිසකර කිරීම කඩනම් කිරීමට පියවරගෙන ඇත්තේ ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි රට පුරා වේගවත් සංවර්ධන ක්‍රියාවලියක් බිහි කිරීම සඳහායි. අපි පළවෙනියෙන් මේ ලක්ෂ රස්සා ටික හොයනකොට 71000ක උපාධිධාරීන් දෙනකොට ඊගාව එකට යම් කාලපරාසයක් අවශ්‍යයි. දැන් අපි මේ වැඩපිළිවෙල වල ක්‍රියාත්මක කරන්න රටේ ජනතාව ඉදිරියේ තිබ්බ සහතිකය තමයි අවුරුදු 5කින් මාස 60කින්. ඊයේ ජනාධිපතිතුමා කිව්වා 60න් 14යි තාම ගිහිල්ලා තියෙන්නේ මාස. 14න් මාව මනින්න එපා. මට 60ක් දීලා තියෙනවා. එතකොට මේ මාස 60 සම්පූර්ණ වෙනකොට මාව මනින්න. එතකොට තව හොඳ කතාවක් කීවා. මේ මාධ්‍ය නිදහස කියලා එකකුත් තියෙනවනේ. දැන් මේ ගස් කපනවා, රවනවා ලොකු කතන්දර. මාධ්‍ය නිදහස සහ මාධ්‍ය අයිතිකාරයන්ගේ නිදහස ගැනත් ප්‍රශ්නයක් තියෙනවා. මොකද මාධ්‍ය මුදලාලිලා තමයි මේක මෙහෙවන්නේ. මාධ්‍ය මුදලාලිගේ මතවාදය අකමැත්තෙන් හෝ පෙලක් අය ප්‍රකාශ කරන්න වෙලා තියෙනවා.
ගලගෙදර දෙහිදෙනිය ගිරන්දෙනිය හරහා අරඹකඩේ මාර්ගයේ රුපියල් මිලියන 60ක වියදමින් ප්‍රතිසංස්කරණයේද අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණා. කුරුණෑගල පන්නල ස්ථාපනය කෙරුණු බතික් පුහුණු කිරීමේ සේවා මධ්‍යස්ථානයේ සහ හෙළ සලු අලෙවි පියස ඊයේ විවෘත කෙරුණා. ඒ රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර, වයඹ පළාත් ආණ්ඩුකාර රාජා කොල්ලූරේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුරප්‍රිය දර්ශන යාපායන මහතුරුන්ගේ සහභාගීත්වයෙන් සිංහ සමාජ 6 එකමුතුවෙන් හුස්මක් හිටවමු සමාජ සත්කාර වැඩපිළිවෙල යටතේ මහනුවර දුනුමඩලාව රක්ෂිතයේ පැල දහසක් රෝපණය කෙරුණා. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් දුනුමඩලාව රක්ෂිතයේ සැලකෙන්නේ මහනුවර නගරයේ ජලපෝෂක ප්‍රදේශයක් ලෙසයි. ශ්‍රී ලංකා පොදුජන රූපලාවන්‍ය ශිල්පීන්ගේ කොළඹ දිස්ත්‍රික් සමුළුව නව නගරශාලාවේදී අද පැවැත්වුණා. ඒ රාජ්‍ය අමාත්‍ය සීතා අරඹපොළ මහත්මියගේ ප්‍රධානත්වයෙන් ප්‍රාදේශීය දේශපාලකයන් ඇතුළු පිරිසක්ද මේ අවස්ථාවට එක්ව සිටියා. තවත් දේශීය පුවත් කිහිපයක් ලෝඩින්. රුපියල් බිලියන 36කට අධික වටිනාකමින් යුත් බැඳුම් කර සාවත්‍ය පරිහරණය කළේ යයි චෝදනා එල්ල වී සිටින හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඇතුළු විත්තිකරුවන් 8 දෙනා හෙට දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර තැබීමට අද නියම කෙරුණා. එම නියෝගය කරන ලද්දේ කොළඹ ත්‍රිබුත්කල මහතිකරණ වෙනසුරු මඩුල්ල විසින්. ජාතික යෞවන නාට්‍යවල මරදාන ටවර් හෝල් රඟහලේදී මේ දිනවල පැවැත්වෙනවා. ජාතික තරුණ සේවා සභාව මෙහෙයවන නාට්‍යවල මෙවර සංවිධානය කර ඇත්තේ 41 වැනි වරටයි. ජිනිඳු පත්මශ්‍රී නිර්මාණය කළ හිතුමතේ ආදරේ දිගු නාට්‍ය ඊයේ ප්‍රදර්ශනය කෙරුණා. එහි ප්‍රධාන ආරාධිතයා වූයේ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ අධ්‍යක්ෂ ජෙනරාල් අජිත් නාරකල මහතායි. ජාතික යෞවන නාට්‍යවල ආරම්භ කෙරුණේ ඉකුත් 16 වැනිදායි. එය ලබන 26 වැනිදා දක්වා පැවැත්වෙනවා. ලංකාවේ කලා ක්ෂේත්‍රයේ අංකුර කලාකරුවන් දායාද කිරීමේ තරුණයින් දායාද කිරීමේ මධ්‍යස්ථානයේ හැටියට ජාතික තරුණ සේවා සභාව අපිට අඳුනගන්න පුළුවන්. 41 වන යෞවන සම්මාන උළෙලේ යෞවන නාට්‍ය උළෙල කරා එන්නේ අපේ රටේ කලා ක්ෂේත්‍රයට මහා මෙහෙවරක් ඉටු කරනවා. සඳහිරු සෑයේ නිදන් වස්තු තැන්පත් කිරීම සඳහා නිදන් වස්තු බාර ගැනීම මේ දිනවල සිදු කෙරෙනවා. සදහැවතුන්ට සඳහිරු සෑය පරිශ්‍රයේ ඇති කාර්යාලය වෙත පැමිණ නිදන් වස්තු බාර දෙන ලෙස ආරක්ෂක අමාත්‍යාංශය දැනුම් දෙනවා. ඒ සමගින් ප්‍රවෘත්ති ප්‍රකාශය නිමාවට පත් වෙනවා.